තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත. ඊටාම ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්තව තමන්ගේ හිත සංසුන් කරගෙන උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. බුද්ධෝත්පාද කාලයක්, වටිනා මනුෂ්‍ය ජීවිතයක් අපිට හැම කාලෙකදීම ලෝකයේ තුල ලැබෙන්නේ නැහැ. ඒ ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ අපි කවුරුත් අප්‍රමාදීව කුසල ධර්මයන් තුළ හැසිරිය යුතු වෙනවා. ඒ කුසල ධර්මයන් තුළ නොහැසිරෙන මනසක් ජීවිතයට කිසිම විදිහකින් අර්ථයක් සිද්ධ කරන්නේ නැහැ. යම්කිසි ආකාරයකින් කෙනෙකුගේ ජීවිතය ධර්මානුකූලව හසුරුවා ගන්නට පුළුවන් කමක් නැතිනම් ඒ ධර්මයේ භාවිත නොකළ පුරුදු නොකළ මනසක් කවදාවත් යහපතක් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා ජීවිතයේ අපි නිරතුරුව ධර්මයේ පිළිබඳව මානසිකාරය පැවැත්විය යුතුයි. නිරන්තරයෙන්ම ධර්මයේ පිළිබඳව අපි සිතෙන් මානසිකාර විධීන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂණයන් සිදු කළ යුතුයි. එතකොට තමයි අපේ මනස ධර්මානුකූලව භාවිත වන මනසක් බවට පත් කර ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ මරණ සතිය ආදිය පවා නිරන්තරයෙන්ම වර්ණනා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී දේශනා කරනවා මේ භාවිත කරන ලද මරණ සතිය මහත්ඵලයි, මහත් ආනිසංසයි. මේ භාවිත කරන ලද මරණ සතිය නිර්වාණය කෙලවර කොට නිවන පර්යවසානයේ කොට පවතිනවා කියලා. ඒ කියන්නේ නිර්වාණය දක්වා කෙනෙකු අරගෙන යන්නට මේ මරණ සතිය හේතු උපනිශ්‍රේ වෙන බවයි භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නේ. ඒ නිසා අපි ජීවිතය තුළ යථාර්ථවාදී දැක්මක් උපදවාගෙන අප්‍රමාදයේ පිනිස කටයුතු සම්පාදනය කළ යුතුයි. මරණ සතිය කියලා කියන්නේ මරණය පිළිබඳව කරන අනුස්මරණය සිහිපත් කිරීම. එතකොට ඒක සතියක් කියලා කියන්නේ සිහිවත් බවක්. යම්කිසි කෙනෙක් තම సంతානයේහි මරණය පිළිබඳව සිහිවත් බවක් උපදව ගන්නවා නම් එය තමයි වටිනාම දේ බවට පත්වන්නේ. කෙනෙකුට හිතෙන්නට පුළුවන් මරණය කියන දේ අපි ඇයි සිහිපත් කරන්න කියලා. එනිසාමයි මරණය පිළිබඳව ටිකක් කතා කරන්නට කල්පනා කළෙත්. මරණය කියන ධර්මය කවුරුත් අප්‍රසන්න කරන, කවුරුත් බියට පත්වන ධර්මයක්. ඕනෑම මොහොතක තමන් කරා පැමිණෙන්නට පුළුවන්කම තිබුණත් ඒ සත්‍ය, ඒ යථාර්ථය වසා දමන්නට මිනිස්සු හරි කැමතියි. තමන් මැරෙන බව මොහොතකටවත් හිතෙන්නේ නැහැ. තමන් එක්ක එකට ජීවත් වෙන මිනිස්සු තමන්ගේ ජීවිත ගමන අවසන් කරනකොට ඒක තමන්ගේ පැත්තට මෙහෙवला මගේ ජීවිතයත් මෙබඳු වූ ස්වභාවයක් නේද පවතින්නේ. ඒක කොයි මොහොතේනම් නැති වෙලා යන්නට පුළුවන් වෙයිද කියන එක ගැන මිනිස්සු තමන්ගේ ජීවිතයේ පැත්තෙන් ඒ පිළිබඳව හිතන්නේ නැහැ. තමාගේ ජීවිතයේ පැමිණෙන මරණය ගැන කතා කළොත් මිනිස්සු ගොඩක් වෙලාවට ඒක මහා අසුබ දෙයක් හැටියට කල්පනා කරනවා. ඒ පිළිබඳව කෝපය, ද්වේෂය පවා පහළ කරනවා. ඒ තරම්ම මරණයට අප්‍රසන්න කරන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ ලෝකයේ යථාර්ථයේ විදිහටම තේරුම් ගන්නට කියලා. ඒ කියන්නේ ලෝකයේ මරණය කියන ධර්මය ලෝකේ පවතින අපි කාටත් මුහුණ දෙන්නට සිද්ධ වෙන දෙයක්. එය අපි ආටෝපයන්ගෙන් වසා දැමිය යුතු නැහැ. අපි කවුරුත් මැරෙන බව තේරුම් අරගෙන, මැරෙන බව දැනගෙන අපි ජීවත් වන්නට අවශ්‍යයි. මැරෙන බව දැනගෙන පසුතැවීමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ.
ලෝකයාට මරණය කියන දේ පසුතැවෙන්නට හේතුවක්. හැබැයි බුදුරජාණන් වහන්සේ මරණය පිළිබඳව දේශනා කරේ මරණ සතියක් විදිහට භාවිත කරන්නට. ඒ කියන්නේ මරණය පිළිබඳව බයටපත් වෙලා භීතියෙන් හැම වෙලාවකදී මේ ගැන කල්පනා කරගෙන හිතේ නොසතුටින් කාලය ගත කරන්නට නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපේ මරණය පිළිබඳව මෙනෙහි කර යුතු ආකාරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යම් කිසි විදිහකින් ඔබ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්ම කාරණාව ඔබේ ජීවිතයට සමීපස්ත කරගන්නවා නම් ඒ ඊටාම වටිනවා. ඔබේ ජීවිතය විශේෂ භාගී දෙයක් බවට, ඒ කියන්නේ එකතැන පල් නොවි දියුණු වෙන දෙයක් බවට පත් කරගන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. භික්ෂුවක් හෝ වේවා, යම් කිසි ගිහි කෙනෙක් හෝ වේවා, රාත්‍රී කාලයේදී Tamanට විවේකය ලැබෙනකොට, කාය විවේකය ලැබෙනකොට, මානසික විවේකය පොඩ්ඩක් හිතන්න පුළුවන් වෙලාවක් ලැබුණාම ඔබ ඔබේ කාර්යබහුල ජීවිතේ වෙන්න පුළුවන්. ටිකක් නිදා ගන්නට යනකොට අඩුම තරමේ විනාඩි 5ක් 10ක් හරි ඔබට ටිකක් කල්පනා කරන්නට නිමේෂයක් ලැබෙනවා. අන්න ඒ වෙලාවේදී නිමේෂයේදී ඔබ ටිකක් ඔබේ ජීවිතය පිළිබඳව කල්පනා කරලා බලන්න, ඔබ හිතලා බලන්න. මොන විදිහටද ඔබ හිතිය යුත්තේ? අද දවසේ මම මේ විදිහට නිදාගත්තට හෙට උදේ වෙනකොට ආපහු නැගිටින්නේ නැති වෙන්න පුළුවන්. මරණය කියන ධර්මය මං කරා පැමිණෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ මරණය මං කරා පැමිණෙනකොට ඒකට මුහුණ දෙන්නට මම දැන් සූදානම්ද? ඒකට මුහුණ දෙන්නට මම හොඳින් සූදානම් වෙලා ඉන්නවද? මගේ හිතේ කොච්චර අප්‍රහීන ධර්මයෝ, කෙලෙස් ධර්මයෝ තියනවද? හිතේ පවතින කෙලෙස් මොනතරම් අප්‍රහීනව තියනවද? අප්‍රහීනව තියෙන කෙලෙස් පිළිබඳව ඔබ ආවර්ජනා කරලා බලන්න. ඔබේ මනස තුළ ප්‍රහීන බවටපත් නොවුණු, තවදුරටත් පැසවමින් තිබෙන කෙලෙස් ධර්මයන් පිළිබඳව ඔබ කල්පනා කරලා බලනකොට ඒ වෙලාවට ඔබටම තේරෙයි මම තාම මරණයට සූදානම් නැහැ කියන එක. එතකොට අපිට පේනවා අපි තාම මරණයට සූදානම් නැත්නම් අපි හිත හදා ගන්නට අවශ්‍යයි. ඇයි? අප්‍රහීන කෙලෙස් ධර්මයන් තිබෙනවා. අප්‍රහීන කෙලෙස් ධර්මයන් තිබෙන මනසක් ඒ පුද්ගලයාව යහපත් තැනකට අරගෙන යන්නේ නැහැ. අප්‍රහීන කෙලෙස් නිසා ඔහුව දුගතියකටම අරගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. අනේ නිසා අප්‍රහීන කෙලෙස් පිළිබඳව සිතන පුද්ගලයා මරණය පිළිබඳව කල්පනා කරන්නේ මැරෙන්නට කලින් කොහොම හරි අප්‍රහීන කෙලෙස් ප්‍රහීන බවට පත් කරගන්නට ඕන කියන අදහස. ඒකේනා ਸੰతాපයට පත්වන්නේ නැහැ. ඒකේනා බයට පත්වන්නේ නැහැ. ඒකේනා මට මෙච්චර දේවල් කරගන්න බැරි වුණා කියලා තැවෙන්නේ නැහැ. එයා බලන්නේ තමන්ගේ හිත දිහා බලලා හිතේ ලෝභය මෙච්චර තියෙනවා. ද්වේෂය මෙච්චර තියෙනවා. මෝහය මෙපමණකට තියෙනවා. එහෙනම් තාම මරණයට සූදානම් නැහැ. මෙබඳු මානසික මට්ටමකින් මරණයටපත් වුනොත් මගේ ගතිය සුගතියක් නෙමෙයි දුගතියක් වන්නට පුළුවන්. අන්න ඒ නිසා සුගතියක යන්නට නම්, එහෙම නැතිනම් නිර්වාණයට සමීපස්ත වන්නට නම් මට අවශ්‍යයි ඒකාන්තයෙන්ම මේ ධර්මය පිළිබඳව අවබෝධ කරගෙන අප්‍රහීන කෙලෙස් ප්‍රහීන කරගන්න. එනිසා මම වගේ කෙනෙකුට ප්‍රමාදයේ සුදුසු නැහැයි කියලා ඔබට පුළුවන් ඔබේ මනස තුල අප්‍රමාදී සිතුවිලි ජනනය කරගන්නට. ඒ විදිහට අප්‍රමාද සිතුවිලි ඔබ ජනනය කරගන්න ගමන්ම ඔබට පුළුවන් ටිකෙන් ටික හැමදාම ওই විදිහට ඔබේ මනස පිළිබඳව ප්‍රත්‍යවේක්ෂණයක් කරන්නට. ඔබට පේනවා නම් වෙනදා හිටපු පුද්ගලයාට වඩා ඔබේ හිතේ දැන් කෙලෙස් ධර්මයන් ප්‍රහීන බවට පත් වෙලා තියෙන්නේ. දැන් ආශ්‍රව ධර්මයන් ගෙවිලා තියෙනවා කියලා ඔබට ප්‍රහීන කෙලෙස් බොහෝ කොට පේනවා නම් අන්න එයම ඔබට ප්‍රමෝදයක් බවට පත්වනවා. සතුටට පත්වන්නට කාරණාවක් බවට පත් වෙනවා. ඔබ මරණයට එපමණකට මුහුණ දෙන්නට සූදානම් කියලා. මරණය කියන ධර්මය හමුවේ ඔබ පරාජයට පත්වන්නේ නැහැ. ඔබ සුචරිත ධර්මයේ හැසිරුණු පුද්ගලයෙක්. ඔබ තමන්ගේ මනස තුළ පවතින කෙලෙස් ධර්මයන් ප්‍රහීන කර ගැනීම සඳහා උත්සාහවත් වුණ පුද්ගලයෙක්. මේ විදිහට ඔබට පුළුවන්කම තිබෙනවා ඔබේ මනස පිළිබඳව ප්‍රත්‍යවේක්ෂණය කරමින් ඒ සඳහා ඔබ ගත යුතු ක්‍රියාමාර්ගයන් අනුව හික්මෙන්නට පුළුවන්කම තිබෙනවා. කෙනෙක් මැරෙන්නට පුළුවන් ක්‍රම කොච්චරනම් තියනවද? බුදුරජාණන් වහන්සේ ဒုတိ ය මරණ සති සූත්‍රයේදී බොහෝ ගණනාවක් පෙන්නනවා.
කෙනෙක් මැරෙන්නට පුළුවන් ක්‍රමවේද කොච්චරක් තියනවද කියන එක. ඉතින් මේ කාලේ කොච්චරක්ද තියනවද කියන එක ගැන කතා කරනවට වඩා ඔබට දකින්නටම පුළුවන්කම තියෙන ඕනම මොහොතක මරණය ඔබ කරා පැමිණෙන්නට පුළුවන් කියලා. නොඑක් ලෙඩ රෝග නිසා මරණය ඕනම මොහොතක ඔබ කරා පැමිණෙන්නට පුළුවන් කියලා. කැලේක වාසය කරන භික්ෂුන් වහන්සේ නමකට අමතර වාසයක් විදිහට තවත් පෙන්නනවා මරණය පැමිණෙන්නට පුළුවන් ක්‍රම තව ගොඩක් තියෙනවා. සත්තු සර්පයෝ ඉන්නවා, කැලේ නොඑක් විෂගෝර සර්පයෝ, විෂගෝර සතුන්, ඒ වගේම තවත් අලි කොටි වලසුන් වගේ සතුන්, ඒ වගේම ගස් කඩා වැටීම් ආදී දේවල්, ස්වභාවික උවදුරු ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේවත් අමතර වාසියක් හැටියට නැතිනම් අමතරව අපිට තමන්ගේ මානසිකාරයේ පවත්වන්නට පුළුවන් හොඳ පැතිකඩවල් විදිහටයි ධර්මයේ පිළිබඳව අවබෝධයක් තිබෙන ඒ පිළිබඳව උත්සුක බවක් දකින්න කෙනෙකු දකින්නේ. සාමාන්‍ය ලෝකයාගේ දැක්මෙන් මේක ටිකක් දුරස්තයි. ඇයි? ලෝකයට මරණය කියන ධර්මය තාම අප්‍රසන්නයි. සිහිපත් කරනවටත් අකමැති දෙයක්. යථාර්ථය හැමදාම වහලා දාලා මිනිස්සු ජීවත් වෙන්න කැමතියි. හැබැයි මේ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා කොයිම මොහොතක හරි. මොනම අවස්ථාවක හරි. ඒ යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙන වෙලාවට මිනිස්සු දුකටපත් වෙනවා, වේදනාවටපත් වෙනවා. Tamanට අතහැරෙන දේවල් ගැන කල්පනා කරලා, කරන්න බැරි වෙච්ච දේවල් ගැන කල්පනා කරලා, Tamanගේ ලෝකය පිළිබඳව හිතමින් මිනිස්සු තැවෙනවා, සංతాපයටපත් වෙනවා. ඇයි? හිතේ කෙලෙස් අප්‍රහීනයි. අන්න ඒ නිසා මරණය කියන ධර්මයේ පිළිබඳව නිරන්තරයෙන් කල්පනා කරමින් හිතේ කෙලෙස් ධර්මයන් ප්‍රහීන බවට පත් කරගන්නට අපි නිරන්තරයෙන් උත්සාහවත් වන්නට ඕනේ. ඒ හිතේ කෙලෙස් ධර්මයන් ප්‍රහීන කරමින් සිත භාවිත කිරීමම තමයි වැදගත් වෙන්නේ. සිත භාවිත කරනකොට භාවිත කරන ලද සිතක් ඇති පුද්ගලයාට යම් අවස්ථාවල ලෝකයේ ඔබ ජීවත් වෙනකොට ඔබට යම් කිසි ආකාරයන්ගෙන් මුලාවටපත් වෙන අවස්ථා තියෙන්නට පුළුවන්. නමුත් ඔබේ ජීවිතයේ වැඩිපුර හිත ගුණධර්මයන් පැත්තේ වඩපු කෙනෙක් නම් ඔබට මරණයට බයවන්නට අවශ්‍ය නැහැ. එක අවස්ථාවකදී මහා නාම රජුරෝ, ශාක්‍ය රජුරෝ බුදුරජාණන් වහන්සේ හමු වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඇතැම් අවස්ථාවලදී මම භාග්‍යතුන් වහන්සේ හම්බෙලා සමහර වෙලාවට ප්‍රේමනාප මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් හම්බෙලා මනෝභාවනීය, ඒ කියන්නේ සිත් ගන්නාසුළු භික්ෂුන් වහන්සේ නමක් හම්බෙලා කතා බස් කරලා මම ආපහු යනකොට නගරයේ පැත්තේ දේවල් දකින්නකොට අශ්වයෝ, කරත්ත, රත, පාබල, මිනිස්සු මේ වගේ දේවල් දකින්නකොට, මේ නොඑක් විප්‍රකාර දේවල් දකින්නකොට හිතේ කැළඹීමක් ඇති වෙනවා. හිත ඒව පස්සේ දුවන්න පටන් ගන්නවා. අර ඒ වෙනකන් තැම්පත් වෙලා තිබුණු හිත ඒ වෙලාවට මුලාවටපත් වෙනවා. ඒ වෙලාවට මුලාවටපත් වෙනකොට ස්වාමීනි මට ඇතැම් වෙලාවට මහා බියක් ඇති වෙනවා. මහා තැති ගැනීමක් ඇති වෙනවා. ස්වාමීනි මට හිතෙනවා මම කලුරිය කළොත් එහෙම, මම මේ විදිහට මැරුණොත් එහෙම මම මහා දුගතියක උපදී, මගේ හිත මට පාලනය කරගන්න බැරුව නැතිනම් මට මහා බියක් ඒ වෙලාවට දැනෙනවා මගේ කලුරිය කිරීම පිළිබඳව කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා භායි මහා නාම මා භායි. මහා නාම බයවන්න එපා. මහා නාම බයවන්න එපා. ඔබ හිත වඩපු කෙනෙක්. ඔබ සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන මේ උතුම් ගුණධර්ම ඔබේ මනස තුල ප්‍රගුණ කරලා තියෙනවා. ඔබ ශ්‍රද්ධාවෙන් තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාවෙන් ඔබ කටයුතු කරනවා. ඒ වගේම ඔබ සීල ප්‍රතිපදාව තුල ඔබ හික්මෙනවා. ඒ වගේම ඔබ සුතයෙන් පරිපූර්ණයි. ඒ වගේම ඔබ ඡාග ගුණයෙන් යුක්තයි. ඒ වගේම ඔබ ප්‍රඥාවෙන් යුක්තයි. මේ ගුණ ධර්මයන්ගෙන් හිත වඩපු කෙනෙකුට මහා නාම බයවන්නට දෙයක් ඇත්තේ නැහැ කියලා. ඒ නිසා ලෝකයේ තුල හැසිරෙන ඔබට ඇතැම් විට යම් යම් අරමුණු වල මුලා වෙන දේවල්, ගිහි ජීවිතයක් ගත කරන ඔබට සම්පූර්ණම නැති නොවන්නට පුළුවන්. හැබැයි ඔබ ජීවිතයේ වැඩි කොටසක් සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා ආදී මේ ගුණ ධර්මයන් තුලින් ඔබේ මනස භාවිත කරන්නට, ඒ තුල ඔබේ මනස න්යාමනයකට ලක් කරන්නට ඔබ නිරන්තරයෙන් උත්සාහවත් වන්නට ඕනේ. ඒ උත්සාහය නැති වුණොත් ඔබේ ජීවිතයේ හිස්, ඒ ජීවිතය નિરර්ථකයි. කිසිම අර්ථාන්විත දෙයක් ඔබ කරලා නැහැ.
අර්ථාන්විත දෙයක් නොකරපු ජීවිතයකින් ඔබටත් ලෝකෙටත් පළක් ඇත්තේ නැහැ. තිරසංගත සතෙකුගේ ජීවිතය දිහා බැලුවත් ඔහුත් ආහාර පාන උපය ගන්නවා යම් කිසි ක්‍රමෝපායන් තුළින්. ඔවුනුත් තමන්ගේ වර්ගය ආභෝ කරනවා. ඔවුනුත් මරණයටපත් වෙනවා. අපේ ජීවිතය තුලත් අපි කරලා තියෙන්නේ ඒකනම් ඊට වඩා අර්ථචර්යාවක්, ධර්මචර්යාවක්, සමචර්යාවක් අපේ ජීවිතය තුල නැතිනම් අපේ ජීවිතෙන් අපි ලබාගත් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා වැදගත් වෙන්නේ අපේ ජීවිතය තුල අපි උපදෝගත් නිවීම ප්‍රඥා සම්පන්න භාවයකින් අපි ජීවිතය පිළිබඳව කරන ලද කලමනාකරණය. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ජීවිතය පිළිබඳව යථාර්ථවාදී දැක්ම උපදෝගත්ත කෙනෙකුට හැම වෙලාවකදීම වීරයක් තියෙනවා. මොකද්ද? අනදිගතයි මම ධර්මය. ධර්මය තාම අවබෝධ කළේ නැහැ. අවබෝධ කළේ නැත්නම් අවබෝධ නොකළ ධර්මය අවබෝධ කිරීම පිණිස නැවත නැවත මම උත්සාහවත් විය යුතුයි. නැවත නැවත මම ඒ පිළිබඳව සිත පිහිට විය යුතුයි. අන්න එතකොට තමයි අපේ ජීවිතය අපිට හික්මවා ගන්නට පුළුවන්කම තියෙන්නේ. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝ චන්දිමා. යම් කිසි කෙනෙක් ලෝකේ මුලින් ප්‍රමාදීව වාසය කරලා යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡාසෝ නප්පමජ්ජති පස්සේ හරි ඒකේනා ප්‍රමාදයටපත් වෙන්නේ නැත්තම් සෝ ඉමං ලෝකං පභාසේති ඔහු මේ ලෝකය ප්‍රභාස්වර කරනවා. ඔහු මේ ලෝකේ එළිය කරනවා හරියට අබ්භාමුත්තෝව චන්දිමා. වලාකුලකින් වැහි අඳුරු වලාකුලකින් මිදුණු හඳ නැවත පෙරසේම ලෝකය එළිය කරනවා වගේ අර මුලින් ප්‍රමාද වෙලා හිටියත් යම් කිසි කෙනෙක් පස්සේ හරි තමන්ගේ ජීවිතයේ අප්‍රමාදයේ කියන දේ උරුම කරගත්තොත් අප්‍රමාදයේ ඔස්සේ හැඩගස්වා ගත්තොත් ඒ කෙනා මේ මුළු ලෝකයම එළිය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ඔබේ ජීවිතයට ඔබට අනන්‍ය වුණ වෙනස් කතාවක් තියෙන්නට පුළුවන්. ඔබ ඔබේ දර්ශනයට අනුරූපව මේ තාක් කටයුතු කරලා තියෙන්නට පුළුවන්. හැබැයි ඔබ ඔබේ ඉදිරි ජීවිතය පිළිබඳව ඔබ තවවරක් කල්පනා කරලා බලන්නට ඕනේ. ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ ඔබට වැදගත් දෙයක් කරන්නට පුළුවන්. ඒ තමයි මරණය පිළිබඳව සිහි මුලාවෙන් මහ භීතියකින් කල්පනා කරන ඔබ මරණය පිළිබඳව අද ඉඳලා සිහියෙන් යුක්තව සබුද්ධිකව කල්පනා කරන්නට පටන් ගන්න. ඔබ කල්පනා කළ යුත්තේ මරණය පිළිබඳව බයෙන් වෙවුලමින් තැති ගනිමින් නෙමෙයි. ඔබ කල්පනා කළ යුත්තේ ඕනෑම මොහොතක ඔබ කරා මරණය පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා. ඔබ එයට මුහුණ දෙන්නට සූදානම්ද? ඔබේ ජීවිතයේ කොච්චර කෙලෙස් ධර්මයන් අප්‍රහීනව තියනවද? අන්න ඒ පිළිබඳව තමයි ඔබ කල්පනා කළ යුත්තේ. ඒ කෙලෙස් අප්‍රහීන නම් ඔබ කොහොමද මේ දේවල් ප්‍රහීන කරගන්නේ? ඒ පිළිබඳවයි ඔබ උත්සාහවත් විය යුත්තේ. ඔබ ක්‍රියාත්මක විය යුත්තේ. ඒ විදිහට කල්පනා කරමින් ඔබේ ජීවිතය තුළ සද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා කියන මේ උත්තරීතර ගුණ ධර්මයන් දියුණු කරගන්නට, උතුම් ගුණ වගාවන් සිද්ධ කරගන්නට අවශ්‍ය කටයුතු ඔබ සම්පාදනය කරගන්නට අවශ්‍යයි. ඒ විදිහට ඔබ කටයුතු සම්පාදනය කරගන්නකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා අපේ ජීවිතය පිළිබඳව අපි යථාර්ථවාදී දැක්මක් උපදව ගන්න උත්සාහවත් වෙනවා නම් ඒකට අපි කියනවා යථා භූත ඥාන දර්ශනය කියලා. යථා භූත ඥාන දර්ශන. යථා භූත ඥාන දර්ශන කියලා කියන්නේ යථා භූත කියලා කියන්නේ යම්සේ ලෝකේහි පැවැත්ම තිබෙනවා නම්, ලෝකේ පවතින යම් ඌපරිදි ස්වභාවයක් තිබෙනවා නම් අන්නේ ඌපරිදි ඒ ධර්මයේ පිළිබඳව අපි ඇති කරගන්න ඥාන දර්ශනය. ඥාන දර්ශනය කියන්නේ ප්‍රඥාවෙන් දකින්නකම. නුවණින් දකින්නකම. එතකොට ලෝකයේහි යථාර්ථය පිළිබඳව නුවණින් දකින්නකම අපිට උපදව ගන්න පුළුවන් නම් ඒක තමයි ලෝකේ ඊටාම වැදගත්ම දේ බවට පත්වන්නේ. ලෝකේ හැම වෙලාවකදීම වාදයක්, කලහ විවාදයක්, ඒ වගේම රණ්ඩු, සරුවල් මේ දේවල් දකින්න පුළුවන්කම තිබෙනවා. එතකොට ලෝකයේ තුල මේ විදිහේ පැවැත්මක් තුළ ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ පැවැත්මෙන් නිදහස් වන හැටි පිළිබඳව අපිට දේශනා කරනවා. අන්න ඒ ඥාන මාර්ගය තමයි අපි ගවේෂණය කළ යුත්තේ. ජීවිතයේ අර්ථය අපිට උපදව ගන්න පුළුවන්කම තියෙන එතනින්.
අනික කිසිම දෙයකින් ජීවිතයේ අර්ථය උපදව ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නිතර ඔබට සිහිපත් කරනවා වගේ අපිට කොච්චර ධනෙ තියනවද කියන එක මත ජීවිතයේ අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. අපිට කොච්චර බලය තියනවද කියන එක මත ජීවිතයේ අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. අපිට හැකියාව කොච්චර තියනවද කියන එක මත රූපේ කොච්චර තියනවද කියන එක මත අපේ ජීවිතයේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ නැහැ. ලෙඩවීම හමුවේ ඔය එකම දෙයක්වත් සාර්ථක නැහැ. මරණය හමුවේ ඔය එකම දෙයක්වත් සාර්ථක නැහැ. අපිට නොමැරි ඉන්න පුළුවන් කමක් නැත්තේ නේ අපේ ජීවිතයේ තියෙන සියලුම දේවල් වියදම් කළා. මොන විදිහට බලය පතුරවන්නට උත්සාහවත් වුණත් නොමැරි ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ලෙඩ නොවි ජීවත් වෙන්න පුළුවන් කමක් නැත්තේ නේ. මොනම අවස්ථාවක හරි මොනම විදිහකට හරි මේ දේ අපි කරා පැමිණෙනවා. අන්න එහෙම දුක්ඛිත ලෝකයක් තුළ ජීවත් වෙනකොට ඒ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. ඒ දේශනාව ඊටාම වැදගත්. මේ කාරණාව පිළිබඳව අපි තවදුරටත් විමසා බලන්නට ඊටාම වටිනා සූත්‍ර දේශනාවක දීර්ඝ සූත්‍ර දේශනාවක එක ගාථාවක් පිළිබඳව අපි අවධානය යොමු කරනවා. මේ සූත්‍රය අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ සුත්ත නිපාතේහි එන අත්ත දණ්ඩ කියන සූත්‍රයේ තමයි මේ ගාථාව දකින්නට පුළුවන්කම තිබෙන්නේ. මේ ගාථාවෙන් ඊටාම වැදගත්, ඊටාමත් ගැඹුරු ධර්මාර්ථයක් ප්‍රකාශ කරනවා. අපේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්, අවබෝධ කරගන්නට පුළුවන්, අවබෝධ කරගෙන ප්‍රඥාවෙන් මිදෙන්නට පුළුවන් වටිනා ධර්ම කාරණාවක් පිළිබඳව. සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මමාහිතං අසතාචන සෝචති සවේ ලෝකේන ජීයති. එතකොට සබ්බසෝ නාම රූපස්මින් මේ ලෝකයේ යම් කිසි විදිහකින් සියලු ආකාරයන්ගේ නාම රූපස්මින් නාම රූප කියන මේ ධර්මයේහි යස්ස යම් කිසි කෙනෙකුට මමායිතයක් නැත්නම් අසතාචන සෝචති ඒකේනා ලෝකයේ තුල අසතාච නසෝචති ලෝකේ දේවල් නැති වෙනකොට එයා කවදාවත් ශෝකයට පත්වන්නේ නැහැ. සවේ ලෝකේන ජීයති ඒකේනා ඒකාන්තයෙන් ලෝකයේ තුල ඒ જાතිය ක්ෂය කරන කෙනෙක් බවට පත් වෙනවා. නැතිනම් ජරාව මරණය කියන ධර්මයේ ඉක්මවා යන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට සබ්බසෝ නාම රූපස්මින් සියලුම ආකාරයන්ගෙන් මේ නාම රූප කියන ධර්මයන්ගේ යස්ස නැත්ති මමායිතයක් නැත්තම් මොකද්ද මේ කිව්වේ? එතකොට සබ්බසෝ නාම රූපස්මින් කියලා කියන්නේ සියලුම ආකාරයන්ගෙන් නාම රූප කියන ධර්මයන් පිළිබඳව. නාම කියලා කියන්නේ මොනවද? නාම කියලා කියන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ ධර්ම හතරට කියනවා නාම ධර්ම කියලා. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ හතරට කියනවා නාම ධර්ම කියලා. එතකොට රූප කියලා කියනවා සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සතර මහා ධාතු සහ සතර මහා ධාතුව ඇසුරු කොටගෙන පවත්නා උපාදාය රූපයට කියනවා රූපේ කියලා. මේ දේ තමයි නාම රූප ධර්ම කියලා කියන්නේ. එතකොට මේ නාම රූප කියන මේ ධර්මය නැතිනම් මේ නාම රූප කියන මේ විග්‍රහය මුළු සමස්තයම ඇතුළත් කළ හැකි වටිනා විග්‍රහයක්. නාම රූප කියන මේ විග්‍රහය මුළු සමස්තයම ඇතුළත් කළ හැකි විග්‍රහයක්. يعني තාම ගැඹුරට ගිහිල්ලා අපිට මේ කාරණාව පිළිබඳව විමසා බලන්නට පුළුවන් තැනක් තමයි මේ නාම රූප විග්‍රහය කියලා කියන්නේ. දැන් ලෝකයේ යම් කිසි දෙයක් ඔබ ඇසුරු කරනවා නම් ඒ සියලුම දේ එක්තෙන් කරන්නට පුළුවන් දෙයක් තමයි නාම රූප ධර්ම කියලා කියන්නේ. නාම රූප ධර්ම ලෝකයේ තුල සියලු ආකාරයන්ගෙන් පවතින සියලු ධර්මයන් එක්තෙන් කොට එක තැනකට එකතු කරලා දක්වන්නට පුළුවන්කම තියෙන දෙයක් තමයි නාම රූප කියලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ? එක්ක නාම ධර්මතාවයන් නැතිනම් රූප ධර්මයක්. නාම ධර්මතාවයන් එහෙම නැතිනම් රූප ධර්මයක්. ලෝකේ යමක් ගැන ඔබ කතා කරනවා නම් ඔබ යමක් විඳිනවා කියලා කියනවා නම් යමක් දැනගන්නවා කියලා කියනවා නම් යමක් හඳුනනවා කියලා කියනවා නම් දෙයක් ගැන හිතනවා කියලා කියනවා නම් දෙයක් තියනවා කියලා කියනවා නම් නාම රූප ධර්මයන්ගේ ඇතුළත තමයි ඔබේ හැසිරීම තියෙන්නේ. නාම රූප කියන ධර්මයේ ඇතුළත.
එනිසා ලෝකේ යම්කිසි ආකාරයකින් යම් සංකත ධර්මයක් තිබෙනවා නම් ඒ සියලු සංකත ධර්මතාවය මේ නාම රූප කියන මේ වචන දෙක ඇතුළත සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. නාම රූප කියන මේ වචන දෙක ඇතුළත සංග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. කොටිම ඔබේ ජීවිතය කියලා කියන්නේ නාම රූප ධර්මයක් කියලා කිව්වොත් ඒකත් අපිට මේක ඇතුළත කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතය කියලා කියන්නේ නාම රූප ධර්මයක්. ඇයි නාම රූප ධර්මයක් කියලා කියන්නේ? පඨවි ධාතුව පිළිබඳව මම හිතනවා ඔබ දන්නවා කියලා අල්ලුවාම අතට අහු වෙන තද ගතිය. ආපෝ ධාතුව කියලා කියනවා අපි තෙතමනේ නැතිනම් ගලන වැగిරෙන ඇලෙන බැඳෙන ස්වභාවය. තේජෝ ධාතුව කියලා කියන උණුසුම් දවන තවන දිරවන පැසවන ස්වභාවය. හමන පිම්බෙන හැකිලෙන ස්වභාවයට අපි වායෝ ධාතුව කියලා කියනවා. මේ සතර මහා ධාතු. එතකොට මේ සතර මහා ධාතු ඇසුරු කරගෙන තියෙන වර්ණ පාට පේනවා. ගන්ධ තිබෙනවා, රස තිබෙනවා, ඕජාමය ලක්ෂණයක් තියෙනවා. එතකොට මෙන්න මේවා තමයි රූප කියලා කියන්නේ. දැන් අපි යමක් ගැන කල්පනා කරනවා නම් ඔබ කල්පනා කරන්නේ මොනවද? ඔබ ඕනම දෙයක් ගැන ඔබට කල්පනා කරන්න පුළුවන් වපසරිය ඔබ දෙයක් ගැන හිතලා බලන්න. ඔබ හිතලා බලනකොට ඔබේ හිතට හැම වෙලාවකදීම ඇති වෙන සිතුවිලි ඔබ දැකපු දේවල්. දැක්ක කියලා කියන්නේ මොනවද? පාට. අපි ඒකට කියනවා වර්ණ රූප කියලා. ඇහැට පෙනුනේ වර්ණ සටහන්. වර්ණ සහ හැඩතල. හැඩතලේ පේන්නේ පාට ටික නිසාමනේ. එතකොට වර්ණ රූපයක්. කනට ඇහෙන්නේ මොනවද? ශබ්ද රූප. ශබ්දයක්. සතර මහා ධාතුන් වල තියෙන ගැටීමක් නිසා ඇතිවෙන ඝර්ෂණයක් නිසා ඇතිවෙන ඒ ශබ්දයක්. ඒක කියනවා ශබ්ද රූපය කියලා. ඊට පස්සේ සතර මහා ධාතුව ඒක රාශී වුණ තැනක තිබෙන යම්කිසි ගන්ධයක්. ඒ සතර මහා ධාතුව තුළ පවතින රසයක්. එතකොට අපි විඳින්නේ මෙන්න මේ වගේ දේවල්. එහෙම නැතිනම් කයට ස්පර්ශ වෙන තද ගතිය, උණුසුම් ගතිය, වායෝ ගතියක්. එතකොට මේ විදිහට අපි ගති ස්වභාවයක් ඇඟට ස්පර්ශ වෙන දේවල් විදිහට. මේකට කියනවා පොට්ටබ්බ රූප කියලා. එතකොට අපිට රූපය කියලා කියනකොට අපි හැම මොහොතකම විඳින්නේ මේ විදිහට රූපය ගැන. අපි කල්පනා කරන්නේ රූපය පිළිබඳව. ඔබ හැම මොහොතකදීම මේ අහවල් පුද්ගලයා අම්මා, තාත්තා, දුව, පුතා, නෑදෑයෝ ඔබ දන්න හඳුනන කියලා ඔබ කල්පනා කරනවා නම් යම් තාක් අය ලෝකෙ මෙහෙම තියනවා කියලා කල්පනා කරනවා නම් ඒ කල්පනා කරන්නේ රූපය පිළිබඳව. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඔබ විඳපු වේදනාවන් ගැන කල්පනා කරන්න. සැප, දුක්, උපේක්ෂා වශයෙන් ඔබේ ජීවිතයේ ඔබ දුක් විඳපු වෙලාවල්, ඔබ සැප විඳපු වෙලාවල්, ඔබ මේ දෙකෙන්ම තොරව හිටපු වෙලාවල් ඔබට කල්පනා කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඔබ හඳුනාගත්ත දේවල් පිළිබඳව කල්පනා කරන්න පුළුවන්. ඔබ හිතපු විදිහ ගැන ඔබට හිතන්න පුළුවන්. ඔබ දැනගත්ත දේවල් ගැන ඔබට කල්පනා කරන්න පුළුවන්. එතකොට ඔබ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඔබ ජීවත් වෙනවා කියලා කියන්නේ ඔබට රූප ගැන හිතන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔබට වේදනාවන් ගැන හිතන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔබට හඳුනාගත්ත දේවල් තියෙනවා. ඔබ හිතපු දේවල්, ඔබ දැනගන්න දේවල් තියෙනවා. මේ ටිකට තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. එහෙනම් අපේ ජීවිතය කියලා අපි කියන්නේ මොකද්ද? නාම රූප ධර්මතාවයක්. නාම රූප ධර්මතාවයක්. එතකොට මේ නාම රූප ධර්මතාවයක් පවතින තැනක යස නැති මමායිතං. යම් කිසි කෙනෙකුට මමායිතයක් නැත්තම් මමායිත කියලා කියන්නේ මොකද්ද? මමායිත කියලා කියන්නේ මෙතන මමායිත දෙකක් තියෙනවා. තණ්හා මමායිත සහ දිට්ඨි මමායිත කියලා. ඒ කියන්නේ තෘෂ්ණාවෙනුත් ගන්නවා මම මගේ කියලා ගන්නවා. තණ්හාවෙන් අපි දේවල් ගන්න මේ දේවල් මගේ දේවල්. මේ අය මගේ අය. එතකොට මේ වස්තු මගේ වස්තු. මේ තියෙන දේවල් වටිනාකම් සහිත දේවල් මේවා මගේ. එතකොට අපිට තණ්හා මමායිතයක් තියෙනවා. ඒකෙන් කියන්නේ අපි ආස කරන දේවල් කියලා කියන්නේ. එතකොට අපි ආස මිනිස්සු වෙන්න පුළුවන්. අපි ආස ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් මේ දේවල් වෙන්න පුළුවන්. මේකට කියන අපි තණ්හා මමායිතය කියලා. ඊට පස්සේ දිට්ඨි මමායිතය කියලා කියනවා දෘෂ්ටි වශයෙන් ඇසුරු කරන දේවල්. දිට්ඨි මමායිතය. කොහොමද දෘෂ්ටි වශයෙන් ඇසුරු කරන්නේ? දෘෂ්ටි වශයෙන් ඇසුරු කරනවා. ආත්මයක් තියෙනවා. ආත්මයක් තියෙනවා. මේ ආත්මය මෙතනින් නැති වෙලා තව කොහෙට හරි යනවා. ඒක දිව්‍ය ලෝකයට වෙන්න පුළුවන්, කොහෙට හරි වෙන්න පුළුවන්. මේ ආත්මය තව තැනකට යනවා. එතකොට මේ විදිහට තියෙනවා යම් කිසි කෙනෙකුට මමායිතයක් තියෙනවා. මමායිතේ තණ්හාව සහ දිට්ඨි වශයෙන් ඇති කරගත්ත දෙයක්. දැන් මෙහෙම ජීවත් වෙන කෙනෙකුට මොකද්ද වෙන්නේ? මෙහෙම ලෝකේ ජීවත් වෙන කෙනෙකුට
අසතාචන සෝචති කියලා කියන්නේ ඒ දේවල් පිළිබඳව ඒ වස්තු නැති වෙලා යනකොට ඒ වස්තු පිළිබඳව එයාට ඇතිවෙන හැඟීම, ඒ කියන්නේ වස්තු පිළිබඳව විපරිණාමයටපත් වෙනකොට, වස්තු වෙනස් වෙනකොට එයාට ඇතිවෙන හැඟීම මොකද්ද? එයාට ඇතිවෙන්නේ සෝචති, සෝචනාවක්. එයාට ඇතිවෙන්නේ දුකක්. එයා කැමති වස්තු එයාට නැති වෙලා යනකොට ලෝකේ එයාට ඇතිවෙන්නේ දුකක්. හැබැයි අසතාචන සෝචති කියලා කියනවා යම් කිසි කෙනෙක් මම ආයිතර නැත්තම් එයාට සෝචනා වෙන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා මම මේ කාරණාව පැහැදිලි කරගෙන යන්නේ අපේ ජීවිතය ගැන කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපි අද ජීවත් වෙන තැන. එතකොට දැන් මේ කියපු කාරණා ටික එකතු කළාම මේ කියලා තියෙන මොකද්ද? අපි අද ජීවත් වෙනවා කියන තැන සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක. කොහොමද මේ තැන්වල අපි සිද්ධ වෙන්නේ? මේ දේවල් විපරිණාමයටපත් වෙනකොට, වෙනස් වෙනකොට අපි පීඩාවටපත් වෙලා තියෙනවා. ওই පීඩාවටපත් වෙලා තියෙන්නේ මොකක් නිසාද? අපි පීඩාවටපත් වෙලා තියෙන රූපේ නැති වෙනවා කියලා නෙමෙයිනේ. අපි පීඩාවටපත් වෙලා තියෙන නාම ධර්මයන් නැති වෙනවා කියලා නෙමෙයිනේ. අපි පීඩාවටපත් වෙලා තියෙන මොකක් නිසාද? අම්මා ලෙඩ වෙනකොට, තාත්තා ලෙඩ වෙනකොට, අම්මා මැරෙනකොට, තාත්තා මැරෙනකොට, දුව පුතා ලෙඩ වෙනකොට, දුව පුතා නැති වෙනකොට, වස්තු මිල මුදල් අපෙන් නැති වෙලා යනකොට, එතකොට අපේ ජීවිතේට ලෙඩ දුක් කරදර එනකොට ඔන්න අපි දුක් වෙන තැන. ඒ කියන්නේ මේ දුක අපි උපද්දගෙන තියෙන්නේ මේ මට මේ ඉන්න පුද්ගලයෙකුට තව දෙයක් හිතන විදිහට නොපවතින තැනක අපිට ලැබෙන දුකක්. අපි කැමති වෙන දෙයක් අපිට ඒ විදිහට නොලැබෙනකොට ඒකට කියනවා යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං කියලා. යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. යමක් කැමතිනම් යම්පි ඉච්ඡං යමක් කැමතිනම් ඒ කැමති වෙන දේ නලබති ලැබෙන්නේ නැති වෙනකොට තම්පි දුක්ඛං ඒක දුකක්. එතකොට ලෝකේ අපි සමහර දේවල් බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා. ඒකේ අසතිය හමුවේ, ඒ විදිහට සිදු නොවීම හමුවේ. ඒ විදිහට නොපවතිනකොට අපිට දුකක් එනවා. අපි කැමති අපේ දරුවා ලෙඩ නොවී ඉන්නවා නම් හැබැයි දරුවා ලෙඩ වෙනවා නම් දුක එනවා. අපි කැමති ජීවිතේ අම්මා තාත්තා ලෙඩ නොවී ඉන්නවා නම් හැබැයි අය ලෙඩ වෙනවා නම් දුක එනවා. එතකොට ජීවිතේ අපි හිතන විදිහට දේවල් නොපවතිනකොට ජීවිතයේ දුක කියන දේ අපි ඒ විදිහටම උපද්දගෙන වාසය කරනවා. ජීවිතේට දුක කියන දේ ගලාගෙන එනවා. එතකොට හැම කල්හිම අත්පැහැර ලෙහි අත්පැහැර හඬන්න වෙන පරිදේවනාවන්ට ඉඩ තියෙන පපුවට අත් දෙක ගගහ අඬන්න වෙන දුක ගේන තැනක අපි කවුරුත් ජීවත් වෙනවා. මොකද අපි ගොඩනගාගත්ත ওই ලෝකේ තියනවා කියලා හිතාගත්ත වටිනාකම් සහිත ආදරණීය ලෝකය ඔබේ ඇස් හමුවේ කඩාගෙන වැටෙන්න පටන් ගත්තොත් ඔබ කොහොමද ඉවසන්නේ? ඔබ කොහොමද දරාගන්නේ? අන්න එතකොටයි ඔබට ඔබේ ජීවිතයට දුක කියන දේ ගලාගෙන එන්න පටන් ගන්න. ඕක තමයි අපේ ජීවිතේ අපි විඳින තැන. අපේ ජීවිතේ අපි අද ජීවත් වෙන තැන. ඕනම මොහොතක ඔය දුක කියන දේ ඔබ කරා එන්න පුළුවන්කම තියෙනවා. වෙලාවක බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට ජින්නේ රතස්සේ මණිකොණ්ඩලේච පුත්තේච ධාරේච තතේව ජින්නේ සබ්බේසු භෝගේසු අසේවිතේසු කස්මාන සන්තප්පසී ශෝක කාලේ කියලා ජින්නේ රතස්සේ මණිකුණ්ඩලේච ඔබ යම් කිසි ආකාරයකින් එකතු කරගත්ත වස්ත්‍රාභරණ ආදී වන්නට පුළුවන්. ඒ වගේම වාහන යාන වාහන ආදී දේවල් වන්නට පුළුවන්. පුත්තේච ධාරේච තතේව ජින්නේ දරුමල්ලෝ ඒ වගේම ස්වාමියා බිරිඳ මේ ආදී දේවල් ජින්නේ නැති වෙලා යනකොට ඔබෙන් ඈත් වෙනකොට ඔබට මේ දේවල් පරිහරණය කරන්න බැරි බවටපත් වෙනකොට එක්ක අපිට දෙපැත්තක් තියෙනවානේ. මේ දේවල් හොඳට තියෙනකොට එක්ක මේ දේවල් අතහැරලා ඔබට යන්න සිද්ධ වෙනවා. ඔබට දුර්වල වෙලා ඔබට මේ දේවල් පාවිච්චි නොකොට ඔබට දුකටපත් වෙලා ඔබට මරණයටපත් වෙන්න වෙනවා. එහෙම නැතිනම් ඔබ හොඳට ජීවත් වෙනකොට ඒ දේවල් ඔබව අතහැරලා යනවා. ওই දෙකෙන් එකකට මිනිස්සෙකුට අනිවාර්යයෙන්ම මුණ දෙන්න වෙනවමනේ. එක්ක ඔබ ජීවත් වෙනකොට ඒ දේවල් නැති වෙනවා නැත්නම් ඒ දේවල් තියෙනකොට ඔබට ඒව අතහැරලා යන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන් ওই දෙකට මුණ දෙන්න සිද්ධ වෙනවම තමයි. මේකට කියනවා ශෝක කාලයක් කියලා. ඒ ශෝක කාලයක් කියලා කියන්නේ මේ මිනිස්සෙකුට ඉවසන්න බැරි, දරන්න බැරි මහ දුකක්, මහ චිත්ත පීඩාවක්, මහ වේදනාවක් ගෙනත් දෙන අවස්ථාවක්. එතකොට කස්මාන සන්තප්පසී ශෝක කාලේ මෙබඳු වූ ශෝක කාලයක ඇයි දුකටපත් වෙන්නේ නැත්තේ කියලා අහනවා.
දුකටපත් වෙන්නේ නැත්තේ අහනකොට කියනවා පුබ්බේච මච්ඡං විජහන්ති භෝගා මච්ඡෝව නේ පුබ්බතරං ජහති අසස්සතා භෝගිනෝ කාමකාමී තස්මාන සෝචා මහන්සෝක කාලේ පුබ්බේව මච්ඡං විජහන්ති භෝගා අර කියපු කාරණාව පුබ්බේව මච්ඡං විජහන්ති භෝගා එක්කෝ භෝග ටික ඒ කියන්නේ තමන්ගේ තියෙන වස්තු සම්පත් ආදී දේවල් ටික කල්ැතුව නැති වෙලා යනවා එක්කෝ. එහෙම නැතිනම් මච්චෝවනේ පුබ්බතරං ජහති එක්කෝ අර දේවල් ටික කලින් නැති වෙලා යනවා. එක්කෝ තමන් කල්ැතුව මරණයටපත් වෙනවා. දෙකෙන් එකක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. අසස්සතා භෝගිනෝ කාමකාමී. ඒ නිසා මේ ලෝකේ අපි හිතන ඔය දේවල් අපි බලාපොරොත්තු වෙන සුන්දර ලෝකය ਸਰවපිත්තල ලෝකයේ විදිහට තියෙන්නේ නැහැ. ඒ නිසා අසස්සතයි. ඒක අසස්සතයි ලෝකේ. තස්මාන සෝචා මහන්සෝක කාලේ අන්න ඒක දැනගෙන මම කවදාවත් ඒ දේවල් පස්සේ ශෝක කරන්න යන්නේ කොහොමද උදේති ආපු රති චේති චන්දෝ ලෝකේ හඳ ක්‍රමක්‍රමයෙන් පිරීලා ඒක ක්‍රමක්‍රමයෙන් හායනයට ලක් වෙනවා පිරුණු හඳ දවසින් දවස ආපහු හායනයට ලක් වෙනවා අත්තං ගමිත්වාන ඵලේති සූර්යෝ උදේට පායපු ඉර අස්තංගමයට යනවා හවස් වෙනකොට නැතිනම් අස්තංගමයට යනවා විදිතා මයා සත්තුක ලෝක ධම්මා තස්මාන සෝචා මහන්සෝක කාලේ මේ ලෝක ධර්මයේ පිළිබඳව මම තේරුම් ගත්තා ලෝක ධර්මයේ පිළිබඳව තේරුම් ගත්ත නිසා මම ලෝකයේ පිළිබඳව ශෝක කරන්නේ වැදගත් වෙන්නේ තේරුම් ගත්තා කිව්වට කොහොමද තේරුම් ගත්තේ කියන එක එතකොට කොහොමද තේරුම් ගත්තේ කියන එක කොහොමද තේරුම් ගත්තේ මයිහං වා ඉදං වා පරේසං ඉදන්ති කිංචි රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං ගහිතං පරාමට්ඨං අබිනිවිත්තං අජ්ජෝසිතං අදිමුත්තං නත්ති ලෝකේ කිසියම්ම වූ ආකාරයක රූපගත වේදනාගත සංඥාගත සංඛාරගත විඥානගත ධර්මයන් පිළිබඳව දැඩිව පරාමර්ශණය කරගත්ත අපි කලින් කිව්වා මමායිත කියලා තණ්හා මමායිතය දික්ටි මමායිතය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු නොකරපු කෙනෙකුට තමයි ශෝක නොකර ඉන්න පුළුවන්කම තියෙන්නේ. ශෝක නොකර ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඇයි මේ දෙයට ශෝක නොකර ඉන්න පුළුවන්කම තියෙන්නේ? මේක ඊටාම වැදගත්, ඊටාම ගැඹුරු ධර්ම කරුණක්. ශෝක නොකර ඉන්න ක්‍රමය මේ දේශනා කරන්නේ. මේක ප්‍රායෝගිකයි. මේ කතා කරන්නේ මරුණට පස්සේ සියලු ශෝකයන්ගෙන් ඔබ නිදහස් වෙලා යනවා කියන එකක් ගැන නෙමෙයි. මේ කතා කරන්නේ මේ ජීවත් වෙනකොටම ඔබේ ජීවිතේට යම්කිසි දේවල් ගැන පරිතස්සනා ඇති වෙනවා නම් ශෝක ඇති වෙනවා නම් ඒ සියලු දුක අද නැති කරන්නේ කොහොමද කියලා මගක් ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ මේ දර්ශනය අද ඔබ දියුණු කරනවා නම් අද ඔබට පුළුවන්කම තියෙන දුක නැතුව වාසය කරන්න. මේ දර්ශනය අද දියුණු කරනවා නම් අද ඔබට පුළුවන්කම තියෙන දුක නැතුව වාසය කරන්න. ඔබ අවංකවම අද යෙදිලා මේ ධර්ම ප්‍රතිපදාව තුළ අවංකවම මේ කාල පරිච්ඡේදයේ ඔබේ ජීවිතයට යොදාගෙන ඔබ මේක සම්පූර්ණ කරගෙන ඒ කියන්නේ පුරලා මේ පිළිබඳ මානසිකාරයේ පවත්තලා මේක හරියට පිරෙන්නේ නැත්තම් මේක අතහැරියට කමක් නැහැ. නමුත් ඕනම කෙනෙකුට මේ පිළිබඳව නුවණ පවත්වනවා නම් අනිවාර්යයෙන්ම එයාට එයාගේ ජීවිතයට ඇතිවෙන සෝචනාවක් නැති වෙනවා. ඒක තමයි අපිට අද දවසේදී අපි කළ යුතු දේ බවට පත් වෙන්නේ. සෝචනා අපි නැති කරගන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ශෝක වීම, ලෝක පීඩාවටපත් වීම, පෙළීම, බයෙන් මරණයෙන් තැතිගෙන ඉඳීම මේ සියල්ලක්ම අපි අද දුරු කරන්නේ කොහොමද? එතකොට අද දවසේ අපි සතුටින් ඉන්න නම් නැතිනම් අද දවසේ තෘප්තියෙන් වාසය කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? ඔබ කල යුත්තේ වෙන මොකක්වත්ම නෙමෙයි. ඔබ කල යුත්තේ මුළු ලෝකෙම වෙනස් කරලා ඔබ දුක නැතුව ඉන්න එක නෙමෙයි. අපි හැමදාම උත්සාහවත් වෙන්නේ ලෝකෙ වෙනස් කරලා දුක නැතුව ඉන්න. ලෝකෙම වෙනස් කරලා දුක නැතුව ඉන්න. ඒ කියන්නේ ලෝකේ දේවල් ලෙඩ නොවි තියනවා නම් මට පුළුවන් දුක නැතුව ඉන්න. ලෝකේ දේවල් නැති වෙන්නේ නැතුව තියනවා නම් මට පුළුවන් දුක නැතුව ඉන්න. ලෝකේ කැමති දේවල් මට ඕන විදිහට තියාගෙන ඉන්නවා නම් මට පුළුවන් දුක නැතුව ඉන්න. අපි ජීවත් වෙන්නේ ඔතන ඉඳලා. හැබැයි ඔක හැමදාම අපිට කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. නිසා ඒක ප්‍රායෝගික නෑ. ඒකයි දුක ගලාගෙන එන්න පටන් ගන්න. අන්න ඒ නිසා ලෝකෙම තියෙන ඔය දේවල් වහවහ ඉන්නවට වඩා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා සාර්ථක ක්‍රමයක්. ඒ කියන්නේ මුළු කැලේම තියෙන කටු ටික රැහැලා කටු ටික අයින් කරලා කටු වැනෙන්නේ නැතිවීම ගැන හිතනවට වඩා සාර්ථක ක්‍රමයක් තමයි කටු වැනෙන්නේ නැති විදිහේ සෙරෙප්පු දෙකක් දාගෙන ගමන යන එක. අන්න ඒ විදිහේ දෙයක් ගැන අපි
කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. එතකොට කොහොමද අපි කටු ඇනෙන්නේ නැති වෙන්න සත්‍තික ඇනෙන්නේ නැති වෙන්න අපි කොහොමද අපි දාගන්නේ අපි හොඳ සෙරෙප්පු දෙකක්. අපි ඒක දාගන්න ඕනේ. අපි කටු ඇනගන්නේ අද දෙයක් නැතිකම නිසා. මොනවද අපි ළඟ නැත්තේ? අපි ළඟ නැත්තේ ලෝකයේ පිළිබඳව පවත්වන ඥාන දර්ශනය. යථාභූත ඥාන දර්ශනය කියලා අපි මුලින්ම කතා කළා. ලෝකේ ඌ පරිදි ස්වභාවය දන්නාකම අපි ළඟ නැහැ. ඒ නිසා විඥානය කියලා කියන්නේ අපේ මනස රූපගතයි. විඥානයේ රූපගතයි, වේදනාගතයි, සංඥාගතයි, සංඛාරගතයි, විඥානගතයි. විඥානයේ රූපගතයි, වේදනාගතයි, සංඥාගතයි, සංඛාරගතයි, විඥානගතයි. ඇයි මෙහෙම කිව්වේ? මෙහෙම කිව්වේ ඔබට හිතන්න පුළුවන්කම තියනවාද රූප පිළිබඳව? ඔබට හිතන්න පුළුවන්කම තියනවා රූප පිළිබඳව. ඔබ කල්පනා කරනවා දරුවා පිළිබඳව. දරුවා පිළිබඳව කල්පනා කරන ඔබට දරුවා කියලා රූපයක් ඔබේ මනස තුළ ඇඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඔබ කල්පනා කරන අම්මා තාත්තා පිළිබඳව ඔබට අම්මා තාත්තා කියන රූපයක් ඔබේ මනස තුළ ඔබට ඇඳ ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔබට මතක් වෙනවා. ඒකට කියනවා මොකද්ද? රූපගතයි. මොකද්ද රූපගත වෙන්නේ? විඥානය. විඥානය මොකද්ද රූපගත වෙලා තියෙන්නේ කොහොමද? ඔබට දැන් රූපයක් පිළිබඳව ඔබේ මනස පිහිටවන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් රූපයේ ස්වභාවය මොකද්ද? රූපයේ ස්වභාවය. රූපයේ ස්වභාවය කිසිම දවසක අම්මා බවට පත් නොවුනුකම. රූපයේ ස්වභාවය තමයි කිසිම දවසක අම්මා බවට පත් උනේ නැහැ. මේක ටිකක් අහලා පුරුදු අයට සාමාන්‍ය කතාව වුණාට අලුතෙන් අහන කෙනෙක් වුණොත් ටිකක් ආධුනික කතාවක් වෙනවා. ඇයි? රූපය කියන එක කවදාවත් අම්මා බවට පත් උනේ නැහැ. රූපය කියන්නේ මොකද්ද? අපි දන්නවා ඇහැට පැමිණෙන වර්ණ සටහන. වර්ණ රූපය කියන එක. එතකොට ඇහැට පැමිණෙන්නේ වර්ණ රූපයක් නම් පාට ටිකක් නම් ඒ පාට ටික ඇවිල්ලා කිව්වේ නෑනේ මම අම්මා කියලා. ඒ පාට ටික ඇවිල්ලා කිව්වේ නෑ මම අම්මා කියලා. අපි දැන් අපිට දැනෙන අපිට තේරෙන විදිහට කතා කළොත් අපිට පේන්නේ බාහිර වස්තුවකට පතිත වුණ ආලෝකයක් ඒ පතිත වෙලා පරාවර්තනය වෙනකොට ඒ පරාවර්තිත ආලෝකය තමයි ඇහැට පතිත වෙන්නේ. එතකොට මේ චක්කු ප්‍රසාදයට ගෝචර කරගත්තාම ඒ චක්කු ප්‍රසාදයට ගෝචර කරගත්ත වර්ණ සටහන තමයි අපි දැක්කා කියන්න පුළුවන් පාට ටික බවට පත් වෙන්නේ. දැක්කා. එච්චරයි. ඒ පාට ටික ඇවිල්ලා කිව්වේ නෑ මම අම්මා මම මෙච්චරක් ආදරේ අරගෙන ආවා කියලා. එහෙම කිව්වේ නෑ. මම දරුවා මම මෙච්චර හොඳ කෙනෙක් කියලා එහෙම කිව්වේ නෑ. වර්ණ රූපේ විතරයි. වර්ණ රූපේ ඒ විදිහට එනකොට තමන්ගේ හිත පැත්තේ ගොඩනගාගත්ත සංකල්පනා ටික ඇසුරින් මේ දේ විඳින්න යනකොට ලෝකෙට මොකද වෙන්නේ? අර වර්ණ රූපය හටගෙන ඒ වෙලාවෙම නැති වෙලා යනවා. ඔබට එකපාර ඇහැට ආපු පාට ටිකක් ආපහු වෙන්නේ නැහනේ කවදාවත්. එකපාර ආපු ආලෝක කදම්බයක් නැවත කිසිම කලයක නැවත ඔබේ ඇසට එන්නේ නැහැ. එතකොට ඇසට පැමිණෙන්නෙම අනාත්ම ආකාරයට වර්ණ සටහන පෙර නොවි අලුතෙන්මයි. එතකොට අලුතෙන්ම එන තැනක ඔබ දකිනවා නම් පෙර තිබුණ එකයි මේ ආවේ කියලා ඒක වැරදි දෙයක්. එතකොට එහෙම ධර්මයක් රූපය ඇතුලේ තිබුණේ නැහැ. රූපේ තිබුණු ධර්මය මොකද්ද? රූපේ තිබුණ දේ තමයි පෙර නොතිබී හටගෙන ඉතුරු නැතු නැති වුණා. ඇහැට ආපු පාට ටික කලින් තිබිලාවත් නෙමෙයි දැන් ආපු එක අනාගතයට තියනවත් නෙමෙයි. ඒක ඒ වෙලාවේ නැති වෙලා යනවා. හැබැයි රූපේ නැති වෙලා ගියාට විඥානයේ රූපගත වෙනකොට රූපගත කියලා කියන්නේ රූපයට පැමිණුණා කියන එකනේ. තව වචනකින් කියනවා රූපූපග කියලා. එතකොට විඥානයේ රූපූපග වෙනකොට රූපගත වෙනකොට රූපයට පැමිණෙනකොට මොකද වෙන්නේ? තමන්ගේ හිතේ ආශ්‍රවයන්ගෙන් කෙලෙස් ධර්මයන්ගෙන් තමයි මේ රූපය කරා නැවත පැමිණෙන්නේ. නැවත පැමිණෙනවා කියලා කියන්නේ මේ එකක් මෙතෙන්ට යනවා කියන එක නෙමෙයි. අර ඇහැට ආපු අනාත්ම රූපය ගැන තමන් හිතෙන් ගොඩනගාගෙන හිතෙන් පුරුදු කරලා තියෙන විදිහට දැනගන්නවා. හිතෙන් පුරුදු කරලා තියෙන විදිහට දැනගන්නවා. දැනගත්තේ මොකද්ද? තමන් පුරුදු කරගත්ත ටික. තමන් එකතු කරගත්ත ටික. අපි ඒවලට කියනවා ආශ්‍රව කියලා. එතකොට අපි මේ ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරනකොට ඔන්න අපිට හම්බෙනවා ආදරණීය අම්මා.
ආදරණීය දරුවෝ, වටිනාකම් සහිත දේවල්. දැන් රූපයේ පැත්තේ එකක්වත් තිබ්බේ නැහැ. හැබැයි තමන්ගේ හිත පැත්තේ එහෙම දැනගත්ත මිනිස්සුන්ට ඒ විදිහට පේනවා. ඒ නිසා තමයි මිනිස්සුන්ට එකම රූපය ගැන එක එක විදිහට හිතන්න පුළුවන්කම තියෙන. කෙනෙක් දරුවා කියලා හිතනවා, තව කෙනෙක් යාළුවෙක් කියලා හිතනවා, තව කෙනෙක් නොදන්න කෙනෙක් කියලා කල්පනා කරනවා. කෙනාට එක එක විදිහට රූපය ගැන කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට කල්පනා කරන විදිහ අනුව ඇලෙන බැඳෙනකම වෙනස් වෙනවා. ඇලෙන බැඳෙනකම වෙනස් වෙනකොට දුක එන විදිහත් වෙනස් වෙලා තියෙනවා. එකම රූපය අනිත්‍ය භාවයට විපරිණාමයට පත් වෙනකොට කෙනෙක් දරුවා මැරුණා කියලා අඬනකොට, තව කෙනෙක් යාළුවා මැරුණා කියලා සාමාන්‍ය මට්ටමින් දුක් වෙනකොට, තව කෙනෙක් කිසිම දුකක් නැතුව ඉන්නවා එකම දේ දිහා බලාගෙන. මොකක්ද වෙනස? කෙනෙක් මැරුණ නිසා ආපු දුකක් ගැන නෙමෙයි මේ සිද්ධිය තියෙන්නේ. අපි හිත තුලින් ආශ්‍රව ටික උපද්දගත්තේ මොන මට්ටමින්ද? උපාදාන වශයෙන් ඇසුරු කළේ මොන මට්ටමින්ද? අන්න එතනයි මේ ප්‍රශ්නේ තිබුණේ. එතකොට ඒ ප්‍රශ්නය තියෙන තැනනේ අපි මේක නිරවුල් කරන්නට ඕනේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ ඌ පරිදි ධර්මතාවයේ දකින්න. ඌ පරිදි ධර්මතාවයේ උනේ මොකද්ද? ඌ පරිදි ධර්මතාවයේ උනේ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වුණා. රූපය හටගෙන ඉතුරු නැතුව නැති වුණා. ස්පර්ශ වෙච්ච නිසා, ඇහැට රූපය ගැටිච්ච නිසා වේදනාවක් හටගත්තා. වේදනාව ස්පර්ශයේ නිසයි, රූපේ ගැටුණු නිසයි වේදනාව කියන එක ඇති උනේ. ස්පර්ශය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. එහෙනම් ස්පර්ශය නැති වුණා නම් ස්පර්ශ වුණාට පස්සේ ආපු වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය, නාමය සහ රූපේ නිසා ආපු විඥානය මේකක්වත් තියෙන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. දැන් මේ ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා නම් ඔබ ළඟ තියෙන ඔය පින්සලෙන් අඳින්න පෘෂ්ඨයක් නැහැ. පින්සලෙන් චිත්‍ර අඳින්න මතු පිටක් නැහැ. චිත්‍ර අඳින්න මතු පිටක් තිබුණොත් ඔබ ලස්සන චිත්‍රයක් ඇඳලා ඔබ මේක ASCII මුලාවටපත් වෙනවා. මේ පුද්ගලයෙක්, මේ දරුවා, මේ අහවල් කෙනා කියලා ඔබ මේක ASCII මුලාවටපත් වෙනවා. හැබැයි ඔබට මතු පිටක් නැති වුණොත්, මතු පිට නැහැ කියලා කිව්වේ මොකද්ද? මතු පිට නැහැ කියලා කිව්වේ ඔබ දකිනවා නාම රූප ධර්මයන් පිළිබඳව. නාම රූප ධර්මයන් පිළිබඳව හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඇහැට රූපයක් ගැටුණ රූපේ පිළිබඳව වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ටිකක් හටගත්ත මේ ධර්මය මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙන තැනක ඔබ ඔබේ මනසින් නැවත නැවත මේ ධර්මයන් ඇසුරු කරන සත්වයක්, පුද්ගලයෙක්, ආත්මයක් විදිහට. මෙන්න මේ විදිහට සත්ව පුද්ගල ආත්ම විදිහට මේක පැත්තට නැවත පතිත වෙනකොට, නැවත කල්පනා කරනකොට මේ නිසා තමයි ඔබට දුක කියන දේ ගොඩ නැගිලා තියෙන්නේ. ඔබට ජීවත් වෙනකොට ජීවත් වෙන්න අවශ්‍ය වටිනකම් නොවටිනකම් සහිත ලෝකය හම්බෙලා තියෙන්නේ. හැබැයි ඔබ දකිනවා නම් දැන් අර නාම රූප ධර්මයෝ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. ඔබට මෙතන අම්මා තාත්තා වටිනකම් සහිත නොවටිනකම් සහිත දේවල් තියනවා කියන එක පණවන්න දෙයක් නැහැ. ඇයි ඇහැ පැත්තේ තියෙන රූපයේ පැත්තේ වටිනකමක් නැත්තම්? ඇහැ පැත්තේ දැකපු රූපවල වටිනකමක් නැත්තම් මොන දේවල් ගැනද ඔබ වටිනකමක් පණවන්නේ? කනට ඇහිච්ච ශබ්ද පිළිබඳව වටිනකමක් නැත්තම් මොන දේවල් පිළිබඳවද ඔබ මේක වටිනකමක් පණවන්නේ? ඇයි අපි දන්නවා ඇහැට පෙනුණු රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් කියලා. රූපේ පැත්තේ වටිනකම් තියෙන්න බෑ කියලා දන්න කෙනෙකුට නොවටින රූපයට කවදාවත් වටිනකමක් දෙන්න යන්නේ නැහැ. එයා දකින්න රූපය හටගෙන නැති වෙනවා කියලා. ඒ දකින්නකම නිසා එයා ඒ විපරිණාමයට පත් වෙන ධර්මය හමුවේ එයා දුකටපත් වෙන්නට ඕන දේවල් ගොඩනගා ගන්නෑ. ඒ නිසා මුළු ලෝකෙම නැති වෙලා ගියත් එයාට වටිනා දෙයක් නැතිවීමෙන් එන දුක එන්නේ නැහැ. වටිනා දෙයක් නැතිවීමෙන් එන දුක එන්නේ නැහැ. ඔබට වටිනාම දෙයක් නැති වෙලා ගියොත් ඔබට දුකයි. ඔබ කැමතිම දෙයක් නැති වෙලා ගියොත් ඔබට දුකයි. හැබැයි ඒ දෙයට ඔබ කැමැත්ත තිබ්බේ නැත්තම් නැතිවීම හැමෝම ඔබට දුක ආවේ නැහැ. එතකොට අපේ හිතේ අපි ඇලීම කියන දේ මත අපිට දුක ඇවිල්ලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දුන්නා
රූපය කියන එකේ ඇලෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඒක හටගෙන නැති වෙන දෙයක්. ඒ නිසා ඔබ ඇලෙනවා නම් ඇලෙන්නේ වැරදි තැනක කියලා. ඒ නිසා අපි දැක්කොත් යම්කිසි වෙලාවක රූපූපක විඥානට්ඨිතියක් තිබ්බොත් වේදනාවට අනුවගේ විඥානට්ඨිතියක් තිබුණොත් ඒ කියන්නේ විඥාණයට රූපය ඇසුරු කරන්න පුළුවන්කම තිබුණොත් විඥාණයට වේදනාව ඇසුරු කරන්න පුළුවන්කම තිබුණොත් සංඥාව සංඛාරයේ විඥාණය ඇසුරු කරන්න පුළුවන්කම තිබ්බොත් අන්න එතකොට සෑම අවස්ථාවකම එයාට ජරා මරණ දුක උරුම කරන්න පුළුවන් පුද්ගලයෝ වටින දේවල් ලෝකේ හම්බෙනවා. හැබැයි විඥාණයට එහෙම ඇසුරු කරන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවල මොකක්වත් හම්බ වෙන්නේ නැත්තම් හම්බ වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවය පිළිබඳව නුවණින් දකිනවා නම් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා නම් අන්නේ නුවණින් දකිනකොට නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනකොට එයාට මේ වටිනකම් නොවටිනකම් තියෙන ලෝකයක් ගොඩ නැගෙන්නේ නැහැ. ලෝකේ ගොඩ නැගෙන්නේ නැති වෙනකොට එයා ලෝකෙන් මිදිලා වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒකයි සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මමයිතං කියලා කිව්වේ. සියලුම ආකාරයෙන් මේ නාම රූප ධර්මයන්ගේ කෙනෙකුට මමායිතයක් නැත්තම් මමායිතයක් නැහැ කියලා කියන්නේ තණ්හාවෙන් මම මගේ කියලා අල්ලගන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඇයි? එයා දකින්න රූපය මමායනේට සුදුසු දෙයක් නෙමෙයි. දැන් අපි ඇලෙන්නේ අම්මා කියලා දැක්කොත්නේ. අපි ඇලෙන්නේ ආදරණීය අම්මා කියලා දකින්නකොට තමයි එකත් එක්ක ඇලිලා තියන්නේ අපි. රූපේ විදිහට දැක්කොත් අපි ඇලෙන්නේ නැහනේ. රූපේ විදිහට දැක්කොත් ඇලෙන්නේ නැහැ. කියන්නේ භූතය. ඌ පරිදි ස්වභාවයට අපි ඇලෙන්නේ නැහැ. ඇහැට එන්නේ වර්ණ රූපයක් නම් වර්ණ රූපයට ඇලෙන්නේ නැහැ. වර්ණ රූපේ කියන එක හටගෙන නැති වෙලා යන දෙයක්. ඒක තමයි ලෝකේ ඇත්තට පවතින දේ. ඇත්තට සිදුවන දේ හට ගන්න බව සහ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව තමයි ඇත්තටම සිදුවන සිදුවීම බවට පත්වන්නේ. එතකොට රූපයේ මෙන්න මේ තියෙන ස්වභාවය ගැන යම් කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම් වේදනා සංඥා සංඛාර විඥානයන්ගේ මේ ස්වභාවය ගැන අවබෝධයක් තියෙනවා නම් එයාට තණ්හා වශයෙන් හැසිරෙන්න දෙයක් නැහැ. දැන් අපි නුවණින් කල්පනා කළොත් එහෙම දැන් අම්මා කියලා කියන්නේ රූපෙද? දරුවා කියලා කියන්නේ රූපෙද? ඇහැට පෙනෙන රූපය නෙමෙයිනේ අම්මා කියලා කියන්නේ. ඇහැට පෙනෙන රූපය අම්මා නෙමෙයි. ඇයි ඇහැට පෙනෙන රූපය අම්මා නෙමෙයි කියලා කියන්නේ? ඒ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන පාට ටිකක්. ඒ රූපයේ පාට ටික අම්මා වුණොත් එහෙම මොකද වෙන්න ඕනේ? ලෝකේ රූපේ පෙනෙන හැමෝටම ඒක අම්මා විදිහට පේන්න ඕනේ. ඒ රූපේ ඒ පාට ටික පතිත වෙන පාට ටික හැමෝටම අම්මා විදිහට පේන්න ඕනේ. එහෙම පේන්නේ නැහැ. ඇයි? රූපය අම්මා නෙමෙයි. රූපය කියලා කියන්නේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. මේක ඇතුලේ වෙනමම අපිට කතා කරන්න ගියොත් තව මහා ගැඹුරින් බොහොම අපූර්ව විග්‍රහයන් තියෙනවා. ඒ කියන්නේ අපි ওই දකින රූපයේ සම්පූර්ණම ප්‍රසාදයට අනුරූපව, ඒ කියන්නේ ඇහැට අනුරූපව පෙන්නපු දෙයක් මිසක ලෝකේ යථාර්ථය නෙමෙයි කියන එක. එතකොට අපි හැම වෙලාවකදීම රූපය කියලා ගෝචර කරගන්න, ග්‍රහණය කරගන්න තැන තමයි ඔය ඇහැට පෙනෙන වර්ණ රූපය කියලා කියන්නේ. එතකොට ඒක අම්මා නෙමෙයි, රූපය අම්මා නෙමෙයි. ඒ රූපය අම්මා නෙමෙයි නම් ඒ රූපේ ගැටණු බව අනුව දැනගත්තකම, විඳපුකම, රූපේ විඳපු වේදනාවත් අම්මා නෙමෙයි. එහෙනම් ඒ රූපේ හඳුනපුකමත් අම්මා නෙමෙයි. ඒක තමන්ගේ හිත පැත්තෙන් ඇති වුණු සංඥාවනේ. ඒ වගේම සංස්කාරයේ හිතපුකමත් අම්මා නෙමෙයි. දැනගත් එකත් අම්මා නෙමෙයි. එහෙනම් මේ ටිකෙන් තොරව අම්මා කියලා කෙනෙක් හිටියෙත් නෑ. මේ ටික අම්මත් නෙමෙයි. එතකොට අපිට පේනවා අම්මා නොවන අනාත්ම ධර්මතා ටිකක් හටගෙන නිරුද්ධ වෙන තැනක අපි මේ ධර්මතා ටික පිළිබඳව අම්මා කියලා සංකල්පනාවක් විදිහට අපි ගොඩනගාගෙන රැවටිලා තියනවා කියලා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ සත්වයක් ඉන්නවද නැද්ද කියන අම්මා ඉන්නවද අම්මා නැද්ද ඔය වගේ ප්‍රශ්න වලට නෙමෙයි උත්තර දුන්නේ. ඒ කියන්නේ දැන් සත්වයක් ඉන්නවා කිව්වොත් ඒත් වැරදි. සත්වයක් නැහැ කියලා කියන්න ගියොත් ඒත් වැරදි. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන්න ගියොත් ඒත් වැරදි. බුදුරජාණන් වහන්සේ කලේ පටිච්ච සමුප්පන්න බව දේශනා කළා. මෙහි තියෙන හේතුඵල ධම පිළිබඳව පෙන්වා දුන්නා. මේ හේතු ටික ඇති කල්හි මේ ධර්මතාවය හට ගන්නවා. මේ හේතු ටික නැති වෙලා යනකොට මේ ධර්මතාවය නැති වෙලා යනවා.
එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මතා ටික පිළිබඳව ලෝකෙට පෙන්වලා දෙනකොට ඒ ධර්මතා පිළිබඳව අවබෝධ කරගන්නකොට අර අම්මා කියලා රැවටෙන මෝඩකමට පැවැත්මක් නැති වෙලා ගිහිල්ලා. එතකොට ඒ කෙනාට ලෝකේ ඇලෙන්න දේවල් නැහැ, ගැටෙන්න දේවල් නැහැ. ඇයි එයා දකින්නේ එකම දෙයයි. එයා දකින්නේ මොකද්ද? හුදු මේ ධර්ම සම්තතියක පැවැත්මක් පිළිබඳව. හුදු ධර්ම සම්තතියක පැවැත්මක්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මතා ටිකක් හටගත්තා. මේ ස්කන්ධ ධර්මතා ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණා. මේ විදිහට හුදු මේ ධර්මතා ටිකක හට ගැනීම සහ වැයවීම පිළිබඳව දකිනකොට මේ ධර්මතා ටිකට අම්මා කියලා රැවටිච්ච මෝඩකම යාට ඇති වෙන්නේ නැහැ. එතකොට දැන් එයා මොකක් ගැන හිතලාද සංతాපයටපත් වෙන්නේ? ලෝකෙ තුල තැවෙන්නේ මොකක් නිසාද? හැම මොහොතෙම රූපය හටගෙන නැති වෙනවා නම් එයා රූපේ නැති වෙන වාරයක් ගානේ අම්මා නැති වෙනවා කියලා අඬන්න වැළපෙන්න යන්න තරම් මෝඩ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කිව්වේ අසතාචන සෝචති කියලා. අසතාචන සෝචති. ඒ දේවල් ලෝකෙ තුල නැති වෙලා යනකොට ඒ කියන්නේ ඇස විපරිණාමයටපත් වෙනකොට, රූපේ විපරිණාමයටපත් වෙනකොට, චක්කු විඥානයේ විපරිණාමයටපත් වෙනකොට, ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනකොට අසතාචන සෝචති. මේ විපරිණාමය හැමුවේ එයාට අම්මා මැරුණා කියලා දුක එන්නේ නැහැ. එයාට පේන්නේ ධර්මතා ටිකක හටගෙන වැය වෙන මේ ස්වභාව ලක්ෂණය පමණයි. එතකොට ලෝකෙ තුල එයාව කම්පාවට පත් කරන්න පුළුවන් දෙයක් ඇහැ පැත්තෙන් එන්නේ නැහැ, කන පැත්තෙන් එන්නේ නැහැ, නාසය පැත්තෙන්, දිව පැත්තෙන්, කය පැත්තෙන් එන්නේ නැහැ. කිසිම දෙයක් පැත්තෙන් එයාව කම්පාවට පත් කරන්න, ශෝකයට පත් කරන්න දෙයක් මේ ආයතන 6 පැත්තෙන් එයාට එන්නේ නැහැ. එතකොට මෙන්න මේ தത്വයට තමයි බුදුරජාණන් වහන්සේ අපට මග දේශනා කළේ. එතකොට ඒ කෙනාට ලෝකේ යස්සනත්ති ඉදං මේති පරේසං චාපි කිංචන මමත්තං සෝ අසංවින්දං නත්ති මේතින සෝචති. මේ ලෝකේ එයාට මම කියලා ගන්නවත් අනුන් කියලා ගන්නවත් කිසිම දෙයක් එයාට හම්බ වෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන් ඇතුලේ මම මගේ කියලා එයාට අල්ලගන්න කිසිම දෙයක් ලෝකේ හම්බ වෙන්නේ නැහැ. එයාට හම්බ වෙන්නේ මොකද්ද? සුද්ධ ධම්ම සමුප්පාදං සුද්ධ සංඛාර සම්තතින් සුද්ධ වූ පාරිශුද්ධ වූ ධර්මතා ටිකක් හට ගන්නවා. සුද්ධ සංඛාර සම්තතින් හේතු ප්‍රත්‍ය නිසා හටගන්න මේ ධර්මතා ටික පමණක්ම හට ගන්නවා. ඒ වගේම පස්සන්තස්ස යතහ භූතං නභයං හෝති ගාමිනී. මේ යථා භූත ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්නකොට නභයං හෝති ගාමිනී. ගාමිනී බයට පත්වන්න දෙයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපිට ඒ බයට පත්වන්නට දෙයක් නැත්තේ මේ ධර්මතා ටික දැක්කොත්නේ. ධර්මතා විදිහට ලෝකේ අවබෝධ නොකරගත්තොත්, ධම්මතාවයන් පිළිබඳව ලෝකේ අවබෝධ නොකරගත්තොත්, හුදු සංඛාරයන්ගේ පැවැත්ම පිළිබඳව අවබෝධ නොකරගත්තොත් බය වෙන්න කාරණා තියෙනවා. ඒ නිසා තින කට්ට සමං ලෝකං යදා පඤ්ඤාය පස්සති. ලෝකයේ තින කට්ට සමං ලෝකං. ත්‍රණහා කාෂ්ඨහා සමානෝ දකින්න. ඔය පාරවල් අයිනේ තියෙන තනකොළ ගස්වල, දිරලා යන තනකොළ ගස්වල, කෝටු කෑලිවල කිසිම වටිනකමක් දකින්නේ නැහැ වගේ. තින කට්ට සමං ලෝකං යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒ පිළිබඳව විදර්ශනා නුවණින් දකිනවනම් මොනවා පිළිබඳවද? රූප පිළිබඳව ඔබට වටිනකමක් පේන්නේ නැත්තම්, ඇහැට පේන රූපවල වටිනකමක් පේන්නේ නැත්තම් බලන්න මොන තරම් යථාර්ථවත් වූ මොන තරම් ප්‍රායෝගික වූ කතාවක්ද කියලා. රූප පිළිබඳව ඔබට වටිනකමක් පේන්නේ නැත්තම්, ඇයි ඒක ඇහැට පෙනිලා හටගෙන නැති වෙන රූපේ විතරනේ. එතකොට රූපේ නිරුද්ධ වෙන තැනක ඔබ ඇති කරගන්නේ වටිනවා කියලා සංකල්පනාවක්. එතකොට සංකල්පනාව රූපේ නෙවෙයි නම් මේ දෙකක් විදිහට පේනකොට ඔබට රූපේ පැත්තේ වටිනකම පේන්නේ නැති වෙනකොට වටින දේවල් ලෝකේ තියනවා කියලා රැවටෙන්නේ නැහැ. එතකොට රූපවල ස්වභාවය මොකද්ද? තින කට්ට සම. තුනහා කාෂ්ඨහා සමානයි. ඒවල වටිනකම් නැහැ. ඒවල නොවටිනකම් නැහැ. එතකොට ඇලෙන්න ගැටෙන්න දේවල් හම්බ වෙන්නේ නැහැ. නුවණින් දකිනවා නම් ඒ කෙනා තමයි ලෝකයෙන් මිදෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට මඟ කිව්වේ අන්න එතනටපත් වෙන්නට. ඒක තමයි අභයස්ථානය. නිර්භය තැන කියලා කියන්නේ ඒකට. එනිසා ඒ නිර්භය තැනට පත්වන්නට, අභයස්ථානයට පත්වන්නට අපි උත්සාහවත් වන්නට ඕනේ. ඒක තමයි ජීවිතයේ අර්ථාන්විත භාවය.
ආයේ කිසිම කෙනෙකුට කම්පාවට පත් කරන්නට පුළුවන් කමක් නැත්තේ. කිසිම දෙයකට කම්පාවට පත් කරන්න පුළුවන් කමක් නැත්තේ. එහෙමයි කියලා එයා වගකීම් යුතුකම් පැහැර හැරපු කෙනෙක් වෙලත් නැහැ. එයා තමා විසින් කළ යුතු දේ නිවැරදිව කරලා තමා තුළ නිවුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබට අද දවසේදී ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතයේ මේ දර්ශනය ප්‍රගුණ කරන්න පටන් ගන්න. අද දවසේදී ඔබට පුළුවන් නම් මේ ඔබේ ජීවිතයේ මේ ආකාරයට මානසිකාරයේ පැවැත්වීම මොනවා ගැනද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ ධර්ම ටික ගැන. ධර්මතාව විදිහට දකින්න පුළුවන්. අන්න ඔබට මේක අත්විඳින්න පුළුවන්කම තියෙනවා. කොහොමද ඔබ මානසිකාරයේ පැවැත්විය යුත්තේ? ඔබ මානසිකාරයේ පැවැත්විය යුත්තේ ඔබට අද ලෝකය හසු වෙන තැන ඉස්සෙල්ලා තේරුම් ගන්න. ලෝකය හසු වෙන තැන. අම්මා තාත්තා දුව පුතා යාන වාහන වටින කන් නොවටින කන් තියෙන දේවල් මේ විදිහට ලෝකය හසු වෙන තැන. හසු වෙන තැන ගැන හොඳට හිතින් දැකලා ඔබ කල්පනා කරලා බලන්න ඇත්තටම අපිට ඔය වටින දේවල් පේන්නේ මොන වගේ දේවල් දැනෙන්නේ මොන වගේ තැන් හරහාද කියලා. ඔබට පෙනෙයි ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන ටික. ඔබ නුවණින් හොඳට ආපහු සම්මර්ෂණය කරගෙන යන්න. මේක ඥාන යාත්‍රාවක්. මේක ඥාන යාත්‍රාවක්. ඔබ මේ යාත්‍රාවේ යාත්‍රා කළ යුතුයි. ඒ කියන්නේ ඔබ නුවණින් මේ විදිහට ඔබේ මානසිකාරය අරගෙන යා යුතුයි. ඔබ ඉන්න ලෝකයේ පිළිබඳව ඔබට පළවෙනි අදියර ඔබ කල්පනා කරලා බලන්න ඔබ විඳින තැන පිළිබඳව. ඔබ ඊට පස්සේ නුවණින්ම ඔබ අරගෙන යන්න ඔබට කැමති ලෝකය ඔබ කරා පැමිණෙන්නේ ඔබ දේවල් විඥානනය කරන්නේ සංවේදනය කරන්නේ මොන දේවල් වලින්ද කියලා. ඔබට පෙනේ ඔබ ඇහෙන් දකිනවා. දරුවා කියලා ඇහෙන් දකිනවා. දරුවගේ හඬ ඔබ අහනවා. එතකොට අපිට නාසයට දේවල් දැනෙනවා. අපිට දිවට දේවල් දැනෙනවා. කයට දේවල් දැනෙනවා. මේ දේවල් ගැන ඔබ බලන්න ලෝකේ වටින නොවටින දේවල් කියලා ඔබට ලෝකයේ ඔබ විඳින්නේ මෙන්න මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන ටික හරහා. ආයතන ටික හරහා විඳිනවා කියන දේ ගැන ඔබට පේනකොට ඔබ ඊට පස්සේ ඒ ආයතනයන්ගේ ඇත්ත දකින්න පැත්තට තුන්වෙනි දේ. ඇත්ත දකින්න පැත්තට ඔබේ මනස යොමු කරන්න. ඇත්ත දකින්න පැත්තට කියලා කියන්නේ ඇහැට නම් රූපය ගැටෙනවා. රූපය ගැන ඔබ තේරුම් ගන්නකොට රූපය ගැන හොඳට නුවණින් සම්මර්ෂණය කරලා බලන්න. ඇත්තටම රූපේ ස්වභාවය අර ඔබ කැමති වෙන දේද එහෙම නැතිනම් හටගෙන ඉතුරු නැතුව නැති වෙන වර්ණ රූපේද කියන තැනින් මේ දෙකක් විදිහට ඔබට පෙනෙන මට්ටම වෙනකන් ඔබේ නුවණ හසුරවන්න. ඔබට පෙනෙයි ආයතන ටික සහ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ටිකත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ ටිකත් ඔබට වෙන්වෙන්ව කොටස් දෙකක් විදිහට දකින්න පුළුවන්කම තියෙයි. ඒ කියන්නේ වටිනකමක් මේ දේවල් වල අංශු මාත්‍රයක්වත් නැහැ කියන එක. හටගෙන නැති වෙලා යන ධර්මයක් විදිහට ධර්මතා ටිකක් විදිහට මේ ටික පෙනේ. එතකොට ඒ බඳු ධර්මතා ටිකක් ඇති තැනක නුවණ පවත්වන්න නැතිකම නිසා නේද මේ විදිහට ලෝකයේ ඇලෙන්න ගැටෙන්න දේවල් මට පෙනිලා තියෙන්නේ කියන උත්තරේ ඔබට ලැබෙයි. ඒ උත්තරේ ලැබෙනකන් ඔබ ඥාන යාත්‍රාවේ යාත්‍රා කළ යුතුයි. එනිසා ඔබ ඒ පිළිබඳව නුවණින් කල්පනා කරන්න, තවදුරටත් ගවේෂණය කරන්න, තවදුරටත් ඔබ පර්යේෂණය කරන්න. ඉතින් මේ කාරණා ටික ගැඹුරු වෙන්න පුළුවන්. මේ කාරණා ටික ඔබට ආධුනික නම් තවදුරටත් ඔබ මනසට ග්‍රහණය කරගත යුතු වන්නට පුළුවන්. නමුත් අතහැර ගන්නට එපා. ඔබේ ජීවිතයේ කෙසේ හෝ අර්ථාන්විත කරගෙන මේක කොහොම හරි ඔබේ ජීවිතය තුළ සිදු කරගන්න දෙයක් හැටියට ඔබ තවදුරටත් උපරිමයෙන් උත්සාහවත් වන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හොඳයි, එහෙනම් කල්පනා කරගන්න කවුරුත් බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුනා. මේ විදිහට සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඉෂ්ඨකාරකාදී සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා ශ්‍රීෂ්ඨලන්තේ වාසය කරන උද්‍යානි උනන්තැන්න මහත්මිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙනවා මිය පරලෝ යන්නට යෙදුණු ශාන්තිමේ උනන්තැන්න ආදරණීය මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතුමියට මේ පින් අනුමෝදන් වීමෙන් එතුමියට දුක ඇති තැනක උත්පත්ති ලබා ඇතනම් දුකින් අත මිදින්නට සැප ඇති තැනක උත්පත්ති ලබා ඇතනම් ඒ සැප තවතවත් වඩා වර්ධනය කරගෙන උතුම් නිවනින් සැනසෙන්නටත් ප්‍රාර්ථනා කරනවා. කල්පනා කරගන්න මේ සියලුම කුසල ශක්තිය ඒ මෑණියන් ඇතුළු වර්ග પરම්පරානුයාතව මිය පරලොව ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඔබ සියලු දෙනා නමින් මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අද දවසේදී දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන ශ්‍රීෂ්ඨලන්තේ වාසය කරන උද්‍යානි උනන්තැන්න මහත්මියටත් ඒ වගේම සුජීවත්ව වාසය කරන වසන්ත වීරසේකර මහත්මයාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්නට සම්බන්ධ වුණ මේ පින්වත් සෑම සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පින්වත් සෑම සිළු දෙනාටත් මේ තාක්ෂණික අංශයෙන් සහාය ලබා දුන් මේ කටයුතු සංවිධානය කළ විශ්ව මහත්මයා ඇතුළු අනිකුත් ඒ පින්වත් සෑම සිළු දෙනාටත් ඒ වගේම අපේ සුගන්ධ පොඩි හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ පොඩි හාමුදුරන් වහන්සේලාටත් අපි පින් අනුමෝදන් කරනවා. සෑම සිළු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා හැමදිනාම පින් අනුමෝදන් වන්න. හැමදිනාටම තෙරුවන් සරණයි.